ලබන සති ලබන සතියෙන් පස්සේ ස්ට්‍රක්චර්ඩ් query language එක තමයි අපි අද ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. ස්ට්‍රක්චර්ඩ් query language එක කියන්නේ database management system එකක්. ඒක ගොඩක් වෙලාවට web based එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැතුවත් පුළුවන් web based නැතුව local computer system එක develop කරනකොටත් structured query language එක පාවිච්චි කරනවා. දැන් අපි කරන්න යන්නේ MySQL තමයි. SQL ප්‍රැක්ටිස් කරන්න පාවිච්චි කරන database management system එක තමයි MySQL අද. SQL කියලා කියන්නේ structured query language. මේකෙන් පුළුවන් අපිට database එකක් manage කරගන්න, database create කරගන්න, ඒ වගේ මේක display කරගන්න, ඒකේ තියෙන information, ඒ වගේම ඒකේ තියෙන ඒවා edit කරන්න, tables create කරන්න, delete කරන්න, add කරන්න අලුත් fields ඔය වගේ manipulate කරගන්න database එක පාවිච්චි කරනවා SQL. ඒක ANSI standard එකේ යටතේ තමයි හදලා තියෙන්නේ. American Nation Standard Institute එකේ අධීක්ෂණය යටතේ තමයි SQL නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් කරන ටික තමයි අපි මේ පල්ලෙහින් දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ O level වලට ICT කරා නම් ඔයාලා කරන්නේ නැති database management system එකක් Access, Microsoft Access. එහෙදිත් අපි මේ database create කරලා තියෙනවා tables එක. ඒ tables වලට fields දාලා data දාලා ඒවා delete කරන ඒවා අලුතෙන් add කරන ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒ දේම අපිට මේ SQL වලින් කරන්න පුළුවන්. ඊටත් වඩා සාර්ථකව කරන්න පුළුවන් SQL වලින්. ඇත්තටම අපි MS Access වලදී query කියලා දෙයක් කරා. ඔයගොල්ලන්ට මතක ඇති tables, forms, query and reports කියලා හතරක් main objects කරා database එකේ Access වලින්. මේකෙත් query කියන එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ SQL වල structured query language. queries ලියනවා. ඒ කියන්නේ අපි එක එක විදියට database එක maintain කරන්න queries ලියන්න පුළුවන්. right? දැන් ලියලා දෙන්නේ මොනවාද කරන්න පුළුවන් SQL වලින්? Can execute queries against database, retrieve data from database, database එකේ තියෙන දේවල් data බලන්න පුළුවන්, insert records in a database, අලුතෙන් data insert කරන්න පුළුවන්, update records, data තියෙන ඒවා වෙනස් කරන්න පුළුවන්, delete records මකලා දාන්න පුළුවන්, data මකන්න පුළුවන්, tables මකන්න පුළුවන්, ආය database එක මකලා දාන්න පුළුවන්, create new databases අලුතෙන් create කරන්න පුළුවන් databases and tables. ඔන්න ඔය වගේ දේවල් අපිට SQL වලින් කරගන්න පුළුවන්. RDBMS Relational Database Management System RDBMS කියන්නේ අපි හදන database එකක් ගත්තම ඒක database එක තියෙන්න පුළුවන් tables එකට එකක් හෝ ඊට වැඩි ගාණක්. දැන් ඔයගලන්ට පේනවා table කියන concept එක මෙතන පෙන්නලා තියෙනවා. අපි word වලිනුත් table හදලා තියෙනවා නේද? excel වලිනුත් tables හදලා තියෙනවා. එන්නේ concept එකෙන් විදියට තමයි මේ table එක organize වෙලා තියෙන්නේ. first row එකේ තියෙන්නේ titles ටික. ඊට පස්සේ තියෙන්නේ data. එතකොට relational database එක හැම table එකක් අතරම relation එකක් තියෙනවා. සම්බන්ධතාවයක් තියෙනවා. tables ටික අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය මත තමයි අපිට පුළුවන් වෙන්නේ එකෙන් queries ගොඩනගන්න. එතන reports generate කරන්න. සම්බන්ධතාවයක් කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට අපිට තියෙනවා කියලා හිතන්නකෝ school information system එක පාසල් තොරතුරු පද්ධතියක්. ඒකේ තියෙනවා පාසලේ ඉන්නවා එක කොට්ටාශයක් තමයි students. තව කට්ටියක් teachers. තව තියෙන්න පුළුවන්
පාසලේ අපිට අවශ්‍යම දෙයක් තමයි එක්සෑම් තියෙනවා. එතකොට අපිට මාක්ස් එන්ටර් කරන්න වෙනවා. එතකොට ඔය එක ප්‍රධාන මොඩියුල්ස් වලට වෙන වෙනම අපිට ටේබල්ස් ක්‍රියේට් කරන්න පුළුවන්. ඩේටාබේස් එකක් හදනකොට ඩේටාබේස් එකේ යටතේ ටේබල්ස් එකක් හෝ ඊට වැඩි ගාණක් තියෙන්න පුළුවන්. එතකොට ඒ ටේබල්ස් අතර සම්බන්ධතාවයක් නැත්නම් අපිට ඒ වයින් queries ලියන්න බෑ. එතකොට එක ටේබල් එකක අපි තුමු ස්ටුඩන්ට් ගේ පර්සනල් ඩීටේල්ස් නම් තියෙන්නේ. තව ටේබල් එකක තියෙන යාගේ මාක්ස් නම් අපිට ඒ ටේබල්ස් දෙකේම තියෙන තොරතුරු එකතු කරලා රිපෝට් එකක් හදුවට එන්නේ නැත්නම් ඩේටා ඒ හදපු ඩේටාබේස් එකෙන් වැඩක් නෑ. එතකොට ස්ටුඩන්ට් ඩේටාබේස් එකේ ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන නමයි මාක්ස් ටේබල් එකේ තියෙන මාක්ස් එකතු කරලා අපිට query ලියන්න රිපෝට්ස් හදන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වෙන්න නම් ඒ ටේබල්ස් අතර රිලේෂන් එකක් තියෙනවා. ඒ රිලේෂන්ෂිප් එක තියෙන විදියට අපි ඩේටාබේස් එක හදාගන්න එක තමයි මේ රිලේෂනල් ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකකින් කරන්නේ. RDBMS is basis for SQL and for all modern database systems such as MySQL Server, IBM DB2, Oracle, MySQL and Microsoft Access. මේවා තමයි RDBMS වලට උදාහරණ වෙන්නේ. The data in RDBMS is stored in database object called tables. RDBMS එක තියෙන ප්‍රධානම ඔබ්ජෙක්ට් එක තමයි tables. ඒකේ තමයි පාවිච්චි කරන්නේ data store කරගන්න. A table is a collection of related data entries and it consists of columns and rows, also called records and fields. අපි කියනවා මේ වගේ table එකක් ගත්තාම ඒකේ තියෙන්නේ rows and columns වලින්. හැබැයි අපි database එකක් ඇතුලේ table එකක් ගැන කතා කරනකොට ඒ row එකට අපි කියනවා record එකක් කියලා. record. මේ record එකක් ගත්තම එක record එකක තියෙන්නේ එක කෙනෙක් ගැන හෝ යම්කිසි දෙයක් පිළිබඳ විස්තරමයි. මේක ගත්තොත් දැන් මේක ගත්තොත් ඒ පුද්ගලයාගේ ID number එක, නම, country එක, gender, email. එකම පුද්ගලයෙක් ගැන තමයි මේ row එකකින් කියන්නේ. එහෙම නැත්නම් record එකකින් කියන්නේ. ඒ වගේම පුද්ගලයෙක් වෙන්න ඕනේ item එකක් ගැන වුණත් වෙන්න පුළුවන්. item name එක, ඒකේ description එක, ඒකේ price එක, ඒකේ weight එක, ඔය වගේ මේ price එක ඒ වගේ එකම දෙයක් ගැන තමයි record එකකින් කියන්නේ. එතකොට table එකක තියෙන column එකකට කියනවා field එකක් කියලා. field එකකින් කරන්නේ ඒ record එකක එක දෙයක් ගැන විතරයි විස්තර වෙන්නේ. email නම් email field එක. gender නම් gender field එක. එතකොට මෙතන field names තියෙනවා ID, name, country, gender and email. field names මේ උඩම තියෙන නම් ටිකට කියනවා field names. එතකොට මේ අපි දැන් මේ කරන්න යන්නේ මෙන්න මේ වගේ database එකක් හදනවා. database එකේ නම දෙන්න පුළුවන් contacts කියලා. මම හදන්න යන database එකේ නම contacts. ඒකේ තියෙන tables වෙන්න පුළුවන් friends, relatives, official. දැන් මගේ contacts තියෙන්න පුළුවන් වෙන වෙනම නේද? friends contacts වෙනම තියාගන්න පුළුවන්, relatives contacts වෙනම තියාගන්න පුළුවන්, official contacts වෙනම තියාගෙන tables තුනකට දාන්න පුළුවන්. මේක උදාහරණයක් database එකක් හදන්න යන. නැත්තම් තියෙන්න පුළුවන් පාසල ගත්තොත් school කියලා database එකක් තියෙන්න පුළුවන්. ඒ school database එකේ තියෙන්න පුළුවන් tables විදියට student, teachers, marks, payments, sports, library ඔය වගේ tables තියෙන්න පුළුවන්. දැන් bank එකක් ගත්තොත් bank එකේ banking system එකක් තියෙන්න පුළුවන් banking system කියලා. ඒකේ ඒ database එකේ තියෙන්න පුළුවන් withdrawals නේද? loans ඔය වගේ customer tables ඔය වගේ sub tables තියෙන්න පුළුවන්. ඔෆිස් එකක් ගත්තොත් ඔෆිස් එකේ ඉන්න employees ලගේ information, ඒගොල්ලන්ගේ salary information ඔය වගේ tables තියෙන්න පුළුවන්
database එකක් ඇතුළේ. දැන් අපි create කරන්න යන්නේ මේ විදියට contacts. මොකද එහෙම කරන්න හේතුව දැන් ඔයාලා ඉස්සරහට හදන්න යන්නේ comments page එකක්නේ. comments page එක හදනකොට අපිට පුළුවන් contacts කියලා database එකක් අරගෙන ඒ database එකට friends කියලා හරි relatives කියලා හරි tables ගන්න. right? ඔයාලට කැමති fields දාගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙන්නේ ටිකයි. එතකොට අපි friends table එක ගත්තම friends table එකේ structure එක තමයි මේ තියෙන්නේ. ඉස්සෙල්ලා තමයි ඇත්තටම actual table එක තිබ්බේ. දැන් මේ පල්ලෙහායින් තියෙන එකේ structure එක. structure එක කියන්නේ අපි table එක create කරනකොට අපි දාන්න ඕනේ table එකේ තියෙන field names වල data types අපි define කරන්න ඕන මුලදී. මොනවාද data types කියන්නේ? data types කියන්නේ දැන් අපි ලෝකයේ තියෙන data ගත්තොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් කෙනෙක් පිළිබඳ data ගත්තොත් name, age, gender, address, school ඔය වගේ කෙනෙක්ගේ personal information තමයි යාගේ data වෙන්නේ නේද? එතකොට ඒ data ගත්තොත් ඒ dataත් අපිට බෙදන්න පුළුවන් මේ විදියට. තියෙන්න පුළුවන් numbers තියෙන්න පුළුවන් text තියෙන්න පුළුවන්. ලෝකයේ තියෙන data ගත්තොත් අපිට numbers and text කියලා data types දෙකකට බෙදන්න පුළුවන් ඕන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම. තව කෙනෙක් කියන්න පුළුවන් numbers text විතරක් නෙමෙයි images උත් තියෙනවා කියලා. නේද? එතකොට data ಜಾති තුනක් තව කෙනෙක් කිව්වා. තව කෙනෙක් කියන්න පුළුවන් numbers text date images නෙමෙයි date කියලාත් data type එකට බෙදන්න පුළුවන්. ওই විදිහට ඕන කෙනෙකුට data types වෙන් කරලා හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් access database management system එක create කරපු team එක එතන data types ටික ඔයගොල්ලන්ට ඉගෙනුවා ඉස්සර long text, short text, number, hyperlinks, OLE object යනාදී වශයෙන් data types 12ක් විතර ඉගෙනුවා. ඒකට MySQL create කරපු team එක ඊට වඩා විශාල ප්‍රමාණයක් data types create කරලා තියෙනවා. දැන් මම මෙතන use කරලා තියෙන්නේ data types දෙකයි. integer and වාචා කියන එක. වාචා කියන්නේ text කියන එකමයි. right? මම data types එක පස්සේ පල්ලෙහා දීලා තියෙනවා. මෙතන තියෙන්නේ data types MySQL වල තියෙන ටිකයි. SQL වල තියෙන data types ටිකයි මෙතන තියෙන්නේ. ඊට වඩා 3 ගුණයක් විතර data types තියෙනවා. ඉතින් අපිට එච්චර ඕනේ අපේ වැඩේ කරගන්න ඕන data types ටික ගත්තා නම් ඇති. දැන් මගේ මේ පොඩි table එක හදන්න මට ඕන වෙලා තියෙන්නේ data types දෙකයි. integer int කියලා කියන්නේ integer. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් ගබඩා කරන්න පුළුවන් integer. එතන මම ගන්නෙ id කියලා එකක් ගන්නවා. මොකද id එකෙන් මට පුළුවන් students ලා වෙන් කරලා හඳුනා ගන්න. ඇයි එහෙනම් name එක තියෙද්දි ඇයි id එකක් ගන්න කියලා ළමයි අහන්න පුළුවන් නේද? අලුත් ළමයි database වලට අලුත් අය. එතන name එක ගත්තොත් එකම නම තියෙන දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන් friends ලා. සමහර විට එයාගේ full name ලිව්වත් රංගන පෙරේරා කියලා ඉන්න. රංගන පෙරේරා දෙන්නෙක් ඉන්න පුළුවන් friends ලා. එහෙම නැත්නම් ස්කෝලයක් ගත්තොත් ළමයි දෙන්නෙක්ට තියෙන්න පුළුවන් එකම නම. ඒ නිසා ස්කෝලයක් එයාව හඳුන්වන්න දෙනවා ඉන්ඩෙක්ස් නම්බර් එකක්. ඒ වගේ දෙයක් තමයි මෙතන ID එකක් මම දාලා තියෙන්නේ. එක්කෙනෙක් uniquely identify කරගන්න. එක්කෙනෙක් uniquely identify කරගන්න මට field එකක් ඕනේ. ඒ නිසා මම ID කියලා field එකක් ගත්තා. එතන මේ ID field එක මම දාලා තියෙන්නේ integer. int integer කියලාම ලියන්නේ. ඒ data type එක ලියන්නේ int කියලා විතරයි. එතන ඕන්න මේ int එකේ වරහණක් දාලා මට මම පාවිච්චි කරන ID එකට සංඛ්‍යා 5 නම් ගන්නෙ 5යි කියලා දාන්න තිබ්බ වරහණක් දාලා නැත්තම් int කියලා ගත්තොත් එයා default value එක integer එක දෙනවා 11ක් විතර අපිට ඉඩ දෙනවා right no කියලා දාලා තියෙන්නේ null කියන එක ID එක කොයි වෙලේකවත් හිස් තියන්න බෑ data enter කරන වෙලාවට
මේ ID එකට හිස් තියන්න බෑ කොයි වෙලාවකවත් data enter කරනකොට. එහෙම වුණොත් error message එකක් එනවා. මොකද ඒ ID එක ගන්නව දැම්මොත් එයාව identify කරන්න අපිට බෑනේ. ඊට පස්සේ අපි දාලා තියෙන්නේ name එක text කියලා අපි කලින් ඉගෙනගෙන තියෙන්නේ. දැන් මේකෙදි තියෙන්නේ text වෙනුවට වාචා කියලා අරගෙන. ඊට වඩා තවත් text fields තියෙනවා. වාචා. මෙතෙන් චා කියලාත් එකක් තියෙනවා වාචා කියලාත් එකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය යූස් කරන්නේ වාචා නිසා මම වාචා ගත්තා. වාචා ගත්තොත් 1 2 5 characters පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ලියන data අකුරු 255ක් වෙනකන් ලියන්න පුළුවන්. you must ඒක තියෙනවා you must define a length when creating a vacha field. vacha field එකක් දානකොට අපේ ඒ field එකට use කරන length එක දාන්න ඕනේ. කියන්නේ 30 නම් 30 40 නම් 40 කියලා දාන්න ඕනේ. cha කියලා නම් අපි ගන්නෙ define a length is not required. default එක එකයි. අත්‍යවශ්‍ය නැහැලු cha field එක length එක දාන්න. ඉතින් අපි ගොඩක් use කරන්නේ වාචා නිසා මම වාචා ගත්තා. එතකොට ඒකේ අපි දාන්න ඕන කීයක් use කරනවද? ඒ කියන්නේ name නම් නමක් කියන්න මම 40ක් ඉඩ දුන්නා යාට. මොකද මට 40ට අඩුවෙන් ගත්තොත් දිග නමක් දැම්මොත් දාන්න බැරි වෙන හින්දා. මොකද ඒක අපි යම් කිසි සිස්ටම් එකක් ඩෙවලොප් කරනකොට හිතන්න ඕන. පස්සේ එඩිට් කරන්න කරදරයි මේ. හද කරන්න පුළුවන්. නමුත් අපේ data loss වෙන්න පුළුවන් enter කරලා තියෙන. data loss වෙන එක time waste වෙනවා. ඒ නිසා අපි මුලදිම ගැලපෙන length එකක් දෙන්න ඕන field එකේ data type එකට. හරිනේ. එතකොට country එක ගත්තොත් මම දැම්මේ 20යි. ඊට වඩා දිග නමක් තියෙන country එකක් ආවොත් එහෙම හිතෙනවා උගලන්ට 30ක් ගන්න පුළුවන්. අපි මේක පුරුදු වෙන්න හදන එක නිසා මේ ගාන කමක් නැහැ. gender එක මම ගත්තේ male මේකට මම end කරන්න හිතන් ඉන්නේ male female කියන වචන දෙක. එතකොට female එකට 6ක් යනවනේ අකුරු. ඒ නිසා මම 6ක් ගත්තා. email එකට මම 30ක් දුන්නා. ඉතින් ඕනනම් 40ක් විතර ගන්නත් පුළුවන්. දැන් මේවට yes කියලා වැටලා තියෙන මේවා මම ලියන ඒවා නෙවෙයි ඉබේම එන ඒවා. null yes ඒ කියන්නේ නම ඕනනම් හිස් තියන්න පුළුවන් data enter කරන වෙලාවට. no problem. හැබැයි ID එක විතරක් අනිවාර්යෙන් දාන්න ඕනේ. මෙතන PRI කියලා වැටලා තියෙනවා ID එක ඉස්සරහින් primary key එක ID එක. primary key කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. දැන් අපි table එකක් ගත්තම ඒ table එකේ එක record එකක් uniquely identify කරගන්න field එකට කියනවා primary key එක කියලා. ඒක වැදගත්. primary key එකක් අපි දැම්මම table එකකට ආයේ ඒ field එකට data same data දාන්න බෑ. අපිට දැන් මේකෙන් පස්සේ ආපු 1 කියලා define කරන්න බෑ අලුත් ළමයෙක්ගේ නම. ඒක primary key. ඒක repeat වෙන්නේ නැහැ. එකම එකයි තියෙන්නේ. primary key එකෙන් තමයි uniquely identify a record from other record. තවත් record එකකින් record එකක් වෙන් කළා හඳුන්වා ගන්න unique key එක තමයි primary key එක. primary key මම ගත්තේ මේකේ ID. අපිට name ගන්න බෑනේ. name එක repeat වෙන්න පුළුවන්. දැන් employee table එක නම් employee number. item table එකක් නම් item code එක. ඒ වගේ අපිට primary key define කරගන්න පුළුවන්. එතකොට මේකේ primary key එක අරන් තියෙන්නේ ID එක. අපි create කරනකොට primary කියලා එක දාන්න පුළුවන්. අපි ඒක ඉගෙන ගමු. එතකොට friends table එක මේ ටික තමයි මෙතන මේ structure එක මම දාලා තියෙන්නේ. හරි. table structure. මේක තමයි ඒකේ data sheet එක. data sheet view එක. එතකොට SQL වල තියෙන data types අපිට නිතර පාවිච්චි වෙන data types ටිකක් මම දැම්මා. දැන් අපි පාවිච්චි කරා int කියන එක integer.
ඉන්ටිජර් එකට දාන්න පුළුවන් මෙන්න මේ රේන්ජ් එකේ data minus මේ ගාන ඉඳන් plus මේ ගාන වෙනකන් අගයක් ගන්න පුළුවන්. 11 digits you can specify a width of up to 11 digits.